9 වශයෙන් ඊපාරේට කළා. මේ පාඩේ පහතබ්බ ධර්ම 9ක් ගැන විස්තර. පහතබ්බ කියන්නේ අස්තලෙ. නවත්තකීටි. නවත්තරය කිව්වහම ඒක ලැයිතුම මේ නැවිත්‍රි සියලු කොටස් වල නාමලේඛනයක් තියෙනවා. නමුත් ඒවා නවත්තන එක්කන ක්‍රමානුකූලව පිළිවෙතකට බහැලා ඒක නවත්තන්නේ. සපාර නවත්තන්න කාටවත් බැහැ. ඒකට ඔය ධර්ම විග්‍රහය වලින් ජීවිත ස්වરૂපය විග්‍රහ කරනවා විනා ඒ ස්වකේ ධර්ම විග්‍රහකින් ඉන්නේ. මේ දේශනාවල් දුවරාවේ මිනිසාට මිනිසාය කියන්නේ මොකෙද්ද කිය හැඟීම ලබා දෙන්නේ. කොහොම මේ මිනිසාය මමය මේ කියන්නේ මා විශ්ව දේවල් කියන ඒ අනත්තාට ඒ අනුසාරයෙන් කොහොමකින් ඇති තිබෙනා වූ සත්‍යයෙන් මේරීමට කොහොමද සඳහන් කරන්නේ කවුද කොයි විදිහේ ක්‍රියාවක්ද කොයි විදිහේ සත්‍යයේ අයිතිවාසිකමක් උන්ට තියෙන්නේ කියලා තීරණය කර ගැනීමට යම් කිසි විවරණයකුයි විස්තරයකුයි මේ දෙන්නේ. ඒකට මේකේ මුල් වශයෙන් සත්‍ය 9ක් තියෙනවා. සත්‍ය 9 මේකයි. තණ්හා සත්‍ය කරගෙන පරිේෂණය සත්‍ය කරගෙන ලාභය පරිේෂණය කරන විනිශ්චය පරිේෂණය පරිපත්‍ය කරගෙන සම්පදාය සත්‍ය කරගෙන වැඩ ගැනීම පත්‍ය කරගෙන අත්කර ගැනීම සත්‍ය කරගෙන මසුරුකම සත්‍ය කරගෙන ආරක්ෂාව සත්‍ය කරගෙන දබර අන්තිකෝලාල ඒක දබරේ කියන තැනට කියන්නෝ ජීල් නැතිකින් දැක්කා. ඔය ඔක්කොම පිළිවෙලින් ඇත්ත තමයි යම් කිසි කෙනෙක් මුසාවා සුනාවා භාෂාව සම්පත්ලා සාඩගා අදත්තාගා ආවුත්තරා ඔය ආදී සිද්ධීන් වලට නිමිති ජීවිතේ පත් වෙන්නේ ඒ අප කවුරුත් පුදේසාම එනවා ඔය ක්‍රමය යටතේ තමයි. ඒ ක්‍රමය යටතේ සිදුවෙන අවසාන ප්‍රතිඵලය තමයි අර පාටි ධර්මයන් වලට ජීවිතය සම්බන්ධ වෙන්නේ. ඒකට මෙතන සංහාව කියලා කියනකොට සංහාව කියන්නේ යමුනේ. එතකොට මේ යොමු වීම කියන එක අපි විසින් යොමු වෙනවා කියන අදහසක් අප තුළ තිබුණා. අපිව ක්‍රියාත්මක කරන ශක්තියක් අප තුළ බලපානවා අපි පිළිගන්නවා. මේ සාමාන්‍ය තේරුම් දැනුම් නැති කිසිලෙවකින් ඒක අපි සිත කියලා නම් කරනවා. ඔය සිත කියන ශක්තිය විසින් තමයි ජීවිතය හඳවලා පවත්ලා ඒ වාගේ නැති කරලා ඒ කොයි දේ කරලා තියෙන්නේ සිත කියන සිතානුමෝදන ශක්තිය. ඒ සිත කමින් හඳුන්වන ශක්තිය අපි යම් කිසිවක් අපි එක්තරා පොළු වෙච්ච ශක්තියක් හැටියෙන් පිළිගත්තා. ඒ සිත කියන ශක්තිය විවාහුරු වදාලේ එකක් නෙවෙයි කෘත්‍ය ස්වરૂපයෙන් ඵල ස්වરૂපයෙන් එකක් වුණා. විඥාන සම්දේ කියලා හිතන් බුදුහාමුදුරුවෝ කිව්වා. ඒක එකක් නෙවෙයි මහා ගොඩක ප්‍රතිඵලයක් ඵලයේ පිළිවෙලින් කියලා. ඒකට විදර්ශනක් කියනවා නම් දැන් මේකට වර්ගවල දෙක 10ක් 15ක් එක තැනක ගහනවා නම් අපි කියනවා ඒක ගොනු කරලා කියනකොට කියන්නේ පෙර ගන්නවා. ඒකට කියන්නේ පෙර හඬ කියලා නම් කරා. නමුත් බලපුවා මෙතන තියෙනවා ගැට දෙක පන්නා දෙක නොයේ જાති කියනවා. ඒක හත්ක් වෙන ගහන තාලක් වෙන නිකුත් කරන හඬක් වෙන මේ ඔක්කොම වෙන දෙර වර්ග 20ක් මෙතන තියෙනවා 20 වර්ගයක හඬ තියෙනවා. ඒ හඬ වලින් එන්නේ සාමූහික නාමයක් වශයෙන් පෙරහඬ. අන්නේ ඒ වගේ අපේ මේ ජීවිතයගේ පැවැත්ම රඳවන තේජස් ධාරාවක් නිතරම අපේ ජීවිතය ඇතුළේ නිෂ්පාදනය.
ඒ නිෂ්පාදනය වෙන තේජ ශක්තිය තේජස නිෂ්පාදනයේ මවන මතු කරන පස්සේ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒක හය පැත්තකින් ඒක නැගිටිනවා. ඒක මේ ක්‍රියාත්මක. ඒ කියන්නේ ගිනි හවුලනවා කියන්නේ. ඒ ගින්න හවුලනවා ඇති කරනවා. ඒ ගින්නේ උපකාරයෙන් යම් දේවල් එක එක ආකාරවලට සකස් කරගෙන බොරු කරපර තරස්නේ කියන එක රඳෝ ඉන්න එකයි ඒ කරන්නේ. එතකොට ඒ දෙම්මයි ඒ වැඩේ කරන්නේ. සංඛ්‍යාකාරීත්වයක් ඒක තියෙනවා. ඒ ලෝකෙත් එක්කින් සමුදායේ උඩ. ඒ ලෝකෙත් එක්ක තියෙන සබඳතාවයේ කියන්නේ ඒ හේතක නැත්ද උපකාරවන ක්‍රියාකාරීත්වය සායන ක්‍රියාව සාර්ථක වීම බැඳී පවතින්නේ මේ අන්නාල් කියන යොමු කරන යම් දෙයක යොමු කරන මූලතහ. ඒක තමයි කාමයේ. ඒක තමයි අපි කාන්දම කියන්නේ. ආන්දම නම් කිව්වොත් ආනෙන් කිව්වත් භාෂාවේ කියන සත්‍යයක් ඒ අදහසේ වෙනසක්. එතකොට ඒ යම් තාක්ද ඒ කියන කාම ශක්තිය කියන ඒ ශක්ති ස්වરૂපයේ ජීවිතය තියෙන්නේ ඒ තාකල් ඒකට යෝග්‍ය වෙන ඒකට සම්බන්ධ වී වෙලා ක්‍රියාත්මක කරන සත්‍යේ සම්බන්ධතාවය ආපිහැටි ඒ කාමය ක්‍රියාවට නගින අවස්ථාවකදී කාමයේ මූලික ක්‍රියාව තමයි යොමු වීම. යොමු වීම කියන්නේ දැන් එක යොමු වීම තියෙනවා. දැන් නුවර දෙලේ ගහනකොට නුවර නැටුම් ගන්න මිනිහා ඒ නුවර දෙලයක් ගහන ඇවිත් හැටි ඒ පදයක් යට දෙච්ච හැටි මිනිහා ටිකක් ඒ ගැස්තුන කොහෙන්ද කරන්නේ පදයෙන් ගන්නවා උදේට දෙන පදයක් කියන මිනිහා ඒක නැහැ. ආදරක රැස්වල නුවර උඩට පෙර ගෑවු ඒ මිනිහා යොමු වෙන්නේ ඒ මිනිහා නිකන් පාතකට නැත්වට පාතකට දෙවි හඳනකොට නිකන් ඇඟිලිවත් නැති වෙනවා නිකන්. ඒ මොකද එයා ඒකත් එක්ක සම්බන්ධ જાතිය මෙහෙරගා. අරයාගේ ගාවදින ඒ දෙරෙත් එක්ක සම්බන්ධ જાතිය මොකද නැතු. අතගන්න එක තමයි එයාගේ සම්බන්ධ જાතිය. එතකොට ඔයාගේ දෝරියක් කාර්යය ගැහුවොත් ඔන්න නාටකම් කාර්යය පුරක් මේ දිස්කොල්ල දෝරේ යාද නෙගොඩ ගන්න නාටක අප්ලයිකට ගියාම තේමි සින්දු කාර්යය නැගලා ඉන්නවා. එයා කුලප් වෙනවා එයා. එතකොට ජාති තුනට කුලප් තුනයි. ජාති අතුරට කුලප් හතරයි. එතකොට අන්නේ යොමු වීම ගැන අපි කල්පනා කරා. ඒ වගේ දැන් අපේ කාමයේ පස් ආකාරයකින් දෙනවා. ඒ පස් ආකාරයෙන් දෙච්චාම ඒ පස් ආකාරයේ කාමය කාන්දම වැඩ කරන්නේ පස් ආකාර කොටස් පහකින්. දැන් ඒ කොටස් වල ඒ එක කොටසක් ගත්තොත් දැන් අපි කියමු දැකීම සඳහා යොමු වෙන ශක්තියක් අපේ ළඟ තියෙනවා. ඒක එක කාමයක්. ඒක කියන්නේ රූපකාම. ඒ දැකීම සඳහා වැඩ කරන කාමයේ හරියට අර පාදකට දෙරම ගත්තොත් ඒ මිනිහාගේ එක බෙරයක්වත් එක විදියට අඬ දියුම් කරන්න බෑ. වරකොට තද කරපු හැටි ශබ්දේ නැගල. විවිධ ශබ්ද තමයි එන්නේ. එකම හඬින් බෙරයක් දියුම් කරන්න. මොකද හැම වෙනස් වෙන හැමේ වේද පියලි වෙනස් වෙන ඒක අලවල තියෙන කාලේ වෙනස් වෙන ඒ වගේ වරකොට ඇද්දහැටි මේ මිනිහගේ අර ඒක තත්තු කොන්ද මිනිහගේ ඇදීමේ සිටි ආකාරය කීට ඒකට දිනුනවා. තවත් කෙනෙකුට ඕන විදිහට එන්නට ඒක දෙරේ පරසල කරන්න බෑ. ඉතින් වරසකලෙච්චව නානාතිකන් වල තියෙන නිසා දෙක පහක් දානකොට පස් හඩක් ඉන්නේ. නමුත් එකම පාතකට කියන්නේ. ඒ වගේම රූපකාමය කියන එක ඇහි මේ දර්ශනයක සම්බන්ධ වෙන කාමය. ඉතින් කාමය.
ඒවා ඒ ශක්ති හැදිලා තියෙන විවිධ ස්වරූප වල. එකකට එකක් වෙනස්. එකකට එකක් වෙනස්. ඒ එකකට එකක් වෙනස් වෙන හේතුවක් තියෙනවා. දැන් මේක මේ ප්‍රත්‍ය වෙන හැටි කියන්නේ ඒව හැදෙන හැටි කියන්නේ. ඒකට එකක් වෙනස් පිට හැටි මොකද? දැන් බෝලයක් ගන්න. ඒ බෝලේ එක ප්‍රමාණික ප්‍රමාණික බෝලේ. ඒ බෝලේ දැකලා හිටන් ඊට වඩා අඩු වැඩි බෝල දකින්න. ලොකු බෝල, පුංචි බෝල, මධ්‍යස්ථ බෝල, ඉතින් බෝල වර්ග අනන්ත තියෙනවා. ඒ එක එක බෝල පිළිබඳව බලපු අවස්ථාවල් වලදී එයාගේ සිත දැඩි ගත්තා වූ ඒකට ප්‍රමාණයට අනුව ඒ බෝලේ බලන වෙලාවට එයාගේ කාමයේ හැදෙන්නේ. ඒකට අනුවයි අර ඒකේ ශක්තිය හැදෙන්නේ. ඒ ශක්තිය හදුවම ඒ ශක්තිය වැඩ කරන්නේ ඒ බෝලේ වෙන බෝලයක් දෙන්න දැම්මට ආදියන්නේ අර බෝලෙම දෙන්න ගන්න. ඒ බෝලේ දෙන්නට දාපුවම ඒ බෝලෙත් එක්ක සම්බන්ධ වෙන ඒ වර්ණයේ හැදේ සම්බන්ධ වෙන කාමයේ මෙතන තිබුණොත් ආන්දම කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට යොමු වෙලා. ඊට වඩා ලොකු බෝලයක් එක්කාස් වුණොත් එන්නේ මොකද්ද? ඒ කාන්දම නිසා ලොකු බෝලෙත් එක්ක එක්කාස් කාන්දම ඒකට වැටෙනවා. ඔන්න ඔය විදිහේ කාන්දමේ තියෙන සදාචරණ වල අනන්ත අප්‍රමාණ සත්‍යයක් සීමා රාජ්‍ය සත්‍යයක් තියෙන බව ඒකෙන් තේරෙනවා. එතකොට අපි යම් දෙයක කමිටීමක් අකමැතිවීමක් අවධානය යොමු වීමක් නොවීමක් ආදී මේ දේවල් දෙන්නේ මෙන්න මේ දැන් පෙන්වන දෙන න්‍යාය යටතේ හැදිච්ච හැටි අපේ ජීවිතේ. ඒ හැදිලා තියෙනව මොනවද කිව්වොත් වදේ දෙන්න ඒවා තමයි ඔක්කොම දෙන්නේ. ඒකට හැදෙන හැටි කියනවා. මේ කාමය අපේ කවදද හැදුනේ කිව්වොත් මේ නැත්නම් ජීවත් වෙන කාලේදී මේ මිනිස්සු වලට හදාන කාමයක් නෙවෙයි පහ. ඒ පහේ මූලික ආරම්භය තමයි සත්‍යය කියලා හිමිකමක් ලැබිච්ච දවස. ඒ පහ එක්කාසීච්ච දවස තමයි කොතනහරි සත්‍යයක් කිව්ව දවස. කවදාද දන්නේ නැහැ. කවදා හරි ඒක ආරම්භ වූ දවසක් තියෙනවා. ඒ මුදුරු කිව්වා. ඒ සත්‍යයේ ආරම්භයේ මුල කොතනද කියලා කියන්න දෙන්නේ. ඒ තරම් දීර්ඝ කාලෙක තිස්සේ හැදි ආපු ශක්ති ගුණයක් තමයි මේ අපි මෙතන කොහොමද ශක්ති ගුණ තමයි මේ ඔක්කොම අපි. මේ මට්ටමට ගන්න කොයිතරම් කාලයක් කොයිතරම් මේ යාසන්නේ මාලාවක් තිබුණාද කියලා කාටවත් බලන්න දෙන්නත් ඒ තරම් දුරයි. දෙයින් එන්න අපි දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ ශක්තිය හැදෙන්න නම් එකක් නෑ ඔක්කොම ඇවිල්ලා ඉවරයි කියන තත්ත්වෙට ඒක තමයි මිනිස්සු කියන්නේ. ඔව්. නිවන් දකින්නමනේ නිවන් දැක්කම මේ තේරෙම ඉවරයිනේ. කුළු පහ. මේ කලවම් වෙන්නේ නැද්ද ගුණ? අර ගුණ කියන්නේ වෙන කාගෙත්වත් ගුණ වෙන්නේ නැහැ. කියන්නේ මටයි කියක් නැහැ කියන්නේ මේ ගුණ පහ. මේ ගුණ පහ මටයි නැහැ. ඉතින් මේ ගුණ පහ කලවම් වෙනවද කාගේ මටයි ගුණ පහ මටයි කියන්නේ කියන්නේ කොහොමද? ඒක තමයි. ඉතින් කොහොමද මේ පහ කාගේ හරි කරකිලා නැහැ. කාගේවත් දෙන්නේ. ඔතන ගුණ කියනවා ගුණ විතරයි උතන තියෙන්නේ මම නෑ. ඔව්. ඉතින් මේ ගුණ හැදෙනකොට එකම ගුණුව මේ පහ දැන්තිලා පොට්ටනිය වගේම එක එක තැන් වලට යනවාද කොහොම හරියට නෑ. ඒ ගුණයේ ශක්තිය විසින් ද්‍රව්‍ය ගුණයක් එක්කාගෙන ඒකෙන් වැඩ කරන ගමන් ඒ ගුණුව ඉවර වෙනකොට ඒකේ ශක්තිය විසින් තවත් ඒ වගේ සංවිධානය වෙච්ච ගුණයක් එක්කාස් කරන මේ ශක්තිය විසින් අතන ඒ විදිහේ එකින් එකට තට්ටු කර කර තමයි මේ කියන්නේ මෙහෙම මුකුත් එහාට යන්නේ නැහැ වෙන කෙනෙකුට ඒකට මිශ්‍ර වෙන්නේ. ඒ යන්නේ ශක්තිය සම්බන්ධයි. ගුණුවට හිමිකාරයෙක් ඉන්නවා. නෑ හිමිකාර ගුණුව විතරයි. කවුද හිමිකාරය? ගුණුවට කියන නමක් මම කියන්නේ. ඉතින් මම කියන්නේ නැතුව ගුණුවේ කියනම නැවත වාරයක් මම කියන්න බෑ. ඒ අතරතුනේ කයිද? එයාලන්නේ බෑ. ඒ ගුණුව පස්සෙන් අර ඒ වැඩවල ප්‍රතික්‍රියා වැඩ කරන්නේ. ඒ ගුණුව එක්කමයි ප්‍රතික්‍රියාවක් ගුණුව එක්කමයි ගුණුවම ක්‍රියාව කරන්නේ. මේ ගුණුව වෙනස් වෙන්නේ නැහැ. ගුණුව වෙනස් වෙන්නේ කියන්නේ වර්ධනය වෙන එක විතරයි. ඒක ඇතුලේ ඔයාගේ ගුණුව ඔයාට කාටවත් දෙන්න බෑ. රැස් වෙන්න බෑ.
අදන් මම හිතන ගායනාවේ දුබත් මිනිස්සු පන්තිලා chance තියෙනවද කියලා බලන්න. මොනම chance එකක්. ඊළඟට ඒ කිව්ව තණ්හා. දැන් මේ මම ප්‍රශ්නේ වර්ධනය වෙන්නේ කොහොමද? වර්ධනය වීම හැම එකකම ලෝක ජාතියේ හැම එකකම යම් කිසි වර්ධනයක් වුණා නම් ඒ වර්ධනය කරපු ශක්තිය වර්ධනයයි වර්ධනය කියන්නේ. ශක්ති වර්ධනය විසින් ඒ වර්ධනය වෙන කාල සීමාව තුළදී ඒ වර්ධනයට උපකාර වෙච්ච මේ වර්ධනයට උපකාර කරපු හේතු ටික තමයි අර යම් වර්ධනය කරලා තියෙන්නේ. ඒ හේතුමැද තමයි වර්ධනය තියෙන්නේ. යම් තාක්කල් හේතු විසින් යම් වර්ධන දිනුවක් කළා නම් ඒ දිනුව යම් තාක් තියෙන්නේ අර හේතු ඒක වටා තියෙන නිසා නිරා. වැඩි වෙලාවක් ඒ හේතු අයින් වුණොත් අයින් වුණ තරමට ශක්තිය බහින්නේ නැති. අර හැදිච්ච එක දුර වෙනවා. ඒකයි මේ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ. දැන් මෙතන පෙන්නනවා ඒ ශක්තිය වර්ධනය වෙලා අන්තිම කරත්තක ඉන්නේ නැහැ. ඒකට අර එක්ක අපි අර බෙරයි අරවයි මේවයි එකක්වල කීපින් එක තණ්හාවක් ගත්තොත් එක අණුව රූප කලාව නැත්නම් පරමාණු තියෙන ශක්තියේ ඇතුලේ තියෙන ජවය තියෙන කාන්තම ශක්තිය තමයි ඔය අපි කාමයේ. අපි කාමයේ කියන්නේ පරමාණුවක් ඇතුලේ තියෙන කාන්තම තියෙන නම. නම කියන්නේ නම. ඒක අපේ ජීවිතය ඇතුලේ මේ තියෙන පරමාණු ගොඩක් රූප කලාප ගොඩක් ඒකයි රූපස්කන්ධය. බුදුහාමුදුරේට රූප කලාප කියලා නමක් දැම්මා. ඒ අය පරමාණු කියලා නමක් දැම්මා. ඒකෝනේ කොයියකින් කිව්වත් ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ රූප කලාපය ඇතුලේ තියෙන්නේ අර කාම කියන ජවය. මේ ජවය ඕනි ප්‍රකෝටි ගානකින් මේ ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙලා ඒකේ නානා තරාතිරන් වල ගොනු වීම වලට තමයි මස්ලේ ඇට සම් නාරාදී වශයෙන් කියන්නේ. ඒවා ගොනු වෙලා හදලා තියෙන විවිධ ස්වරූප. ඒවා ගොනු වෙච්ච ස්වරූප වලට කියනවා ඒක ලේ ඒක මස් ඒක ඇට කියන. ඒ හැමතැනම බැලුවොත් තියෙනවා. ඒවා කියන්නේ රූප කලාව. පරමාණු කර රූප කලාව වල දෙකම. එතකොට ඒ ශක්තිය තවත් ඒක නැගිටවන්න. ඒක ක්‍රියාවට නගන්න. වමනා කරන හේතු එක්කාසෙත් ඇති ඒ ශක්තිය නගින බව. නැගලා නගින එකයි අර යොමු වීම කියන්නේ. ඒ ශක්තිය අර සම්බන්ධ වූ ඒ සමග සම්බන්ධ වීමට යොමු වීම තමයි එතන තණ්හාව. අපි තණ්හා කරනවා නෙවෙයි. ඒ තණ්හා කියන්නේ ජීවිතය ඇතුළේ කරන කෘත්‍යයක පැවැත්ම සඳහා කරන කෘත්‍යයක නාමයක්. ක්‍රියාවකනාම. ඒකයි අනාත්ම කියලා බුදුහාමුදුරුවෝ වදාළා. අනාත්ම කියන්නේ ශක්තියක ක්‍රියාස්වරූප ක්‍රියාත්මකයක් විනා පුද්ගලයෙකු හිමියෝ විශ්වාස කර නැහැ. පුද්ගලයෙක් දෙත් ඒවා කොට්ටනියට කියන නම තමයි ඔය දේශීය ආදාගෙන තියෙන මම සම්සේ ඉතිහාසෙන්නේ වෙන්කඩේ ඕක තානුවයි කියලා. එතකොට තණ්හා පත්‍ය පටිච්ච පත්‍ය කරගෙන පරියචනේ උපදින බවයි කියන්නේ. ඒ යොමු වීමේ ශක්තිය උපකාර කරගෙන කරන්නේ මොකද්ද? ඒ යොමු වීම ඒ ශක්තිය විහිං අර පරියචනය. පරියචනය කියන්නේ සෙවිල්ලක් කරනවා. සෙවිල්ල කරනවා කියන්නේ මොකක්ද? දැන් සාධවයෙන් තෝරනකොට අර නුවර බෙරේ ගහනකොට නුවර බෙරේ ඇහිච්ච නුවර නැට්ටුවා අනිත් වැඩ ඔක්කොම කොයි තැනද? ගානා කියන මේක කරන අවස්ථාවේදී සිද්ධ වුණේ මොකද කිව්වොත් මේ නීතිය යටතේ එයා ඒ නුවර බෙර ගහන වෙලාවේදී නැකලා අපි කියන උදකන්නේ ඒ අවස්ථාවේදී යාගේ හැදුනා අර පරමාණු බලය ශක්තිය ඒ શબ્දය ඇහෙනකොටම ඥාති කයින් දෙයියෝ එයා යමුනේ කියන්නේ හැන්පත් ඒක ආකාර දෙකකින්
ශරීරයේ ලේ ධාතුවේ එක්ක පරිවර්තනය වෙන සකස් වෙන මනෝ ධාතුවේ සටහන් වශයෙන් වෙනවා. ඒක ඉතින් මේකට උදව් වශයෙන් වැඩ කරන එක. එතකොට ඒ පුද්ගලයා දැන් ඒ සම්බන්ධතාවය නොලැබී තිබුණොත් එයාට ඒ මොකට පෙරහන්න නොලැබී තිබුණොත් එයාට ඒ අංශයෙන් ඒ බාහිරගතියක් ඒ જાතියින් හදාගේවට ඒ පෝරවට එන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක් එයාගේ ජීවිතේ වෙන ආකාරයකින් හදන්න තුරු අරවාණදිකම යට දුක පීඩනය අමිත්‍ුනේ තාපදි කරන්නේ ඒකයි ඒ ශක්තියින් මේ ස්වභාවය දැන් සමහරු ඉන්නවා යම් හෙල්ලම් කරන්න පුරුදු ඉච්ඡායි නැත්තම් මොකක්ද ක්‍රීඩා කරන්න පුරුදු ඉච්ඡායි නොයි ඒවට හැබැයි වෙච්ච පුච්චලයට ඒ දේ නැතුව යන්නෝනාරේවත් ටිකක් කියලා ඒක ලබන්න පුනදුරට යන්න සිද්ධ වෙන්නේ අරවා හේබානකට මලානිකකම මුකුත් දිනෝන මේ ජමයක් නැති බවක් යාට තේරෙනවා. ඒ වගේ යාට දැනෙනවා මේක නැති කමයි. ඒක නිසා ඒකට දින්නේ. වෙන දෙයකට කුරුකලා වෙන දෙයකට කුරුකලා. වෙන දෙයකට කුරුකලා. ඒක අයි චිත්තක්ෂණ 17 නෙවෙයි තියෙන්නේ. ඒ චිත්තක්ෂණ 17 වෙනකොට තව එකක් උපදවන්න ඕනේ මෙයා ඒව ආශ්‍රය කරලා. එතකොට යම් කිසි ජීවිතකින් ඒ දුක විඳගෙන ඒ මන්ද නෑ මම මොකක් කරන්නේ. දැන් මොකද මට කී විදියට අර කාලය තුලදී අර වැඩිච්චේවා විඳීම නැවත හදන්නේ නැති නිසා අර ඒකේ සටහනක් අක්‍රිය වෙනවා. ඒ වගේම අතිවිචෝ අන්තිමට විදියට පෙළුවාම සම්පූර්ණයෙන් පෙළුවාම එයාට ඒකේ පාම් වෙන්න පුළුවන්. ඒ බ්ලොක් එකේ අරකින් අරවදන් වාත් ඊට පස්සේ මේක දැනගෙන තියෙනවා අර ගන්නේ බලන්න ඒ જાතිය උපද්දවන එකයි යා කරන්නේ. දැන් බුලත් උපද්දවන. අර එක්තර සිගරට් උපද්දවන ඉතින් සිගරට් දීදන් යනවා. ඒක වෙන්නේ නැහැ කෙනෙක් බාසන. ඒකත් තමයි තමයි. ඔතන යනවා මොකද ඒක කිසි දෙන්නම් තත්ත්වයක් හදාගන්න. දැන් ඒක සංහා පත්‍යා වාගේ පත්. ඒක කරනවා ආත්මය පාරයි. අපතරතුමා තුනා වාස්පති. ඒක පාරමිය වගේ වාස්තුවිද්‍යාවේ වෙනස්කම් කොටුනේ. අර පත්‍යා උදි පරංගෙන්නේ අතලන්නේ ඒක දකට. අන්න කොල්ලගේ ඉබ්බේ කම්බලම අවිස්සතාව අල්ල පිටට කෙරෙන්න ඕක. ඒක නාමය. සම්මාරදලියේ ඒ තමන්ගෙන ශක්ති ස්වභාවයෙන් ඇති පරිණාමයේ පොළේ තියෙන්නේ. පරිේශනාව තමයි හරි ඊළඟට එයා සම්බන්ධ වූ දේ සම්බන්ධ තන එතනින් හට මුදිනි රතිය එතෙම ඉලක්කයයි කීමෙන්දයි කියලා කීම තමයි රතිය. පරිේශනාව කියන්නේ මේක පිටතදා සිව් අර පරිේශනාව කියන්නේ යන අතරදී ප්‍රතිනම් දෙවිද සදා ඒ යෝන අතරේ ඒ ළමකට කියන නම කලින්ද සර් මොකද ඒක තමයි කරනවා කියලා කියනවා මේක පාරාන නෑ විශේෂණ රාත්‍රී පාර දොරානේ මොකට අයියෙන් ගැලුවත් ජරකනවා නික ඇතිවිවත් ජරකනවා ඒ ඔක්කොම පාරාන කරා තමයි යෝනේ කියනවා උතරවටක් තියෙනවා අකුත් යෝනේ ඔය තණ්හා දින තුරු ඔය රාගයේ දින තුරු කාමයේ දින තුරු ඔය කුසල පැත්තේ අකුසල පැත්තේ ඔය දෙකම එක જાතියින් තමයි ගෙනින්නේ. කුසලයේ කියලා එකක් නෑ. කුසලයේ කියලා එකක් තිබුණා වෙන්කලේ පිටාම දරදඬු අයිතිවාසිකම් දෙන්න කෘත්‍ය ස්වරූප නවත්තලා ඒකේ ලිහිල් මට්ටමේ අයිතිවාසිකම් ලබන එකට කිව්වා මේ කිව්වා කුසල. ඒ කුසල කියන්නේ රාගය. එතන තණ්හාව කියන්නේ. කාමයේ තියෙන. රාගය. නැත්te ලෝභ කියන ලෝභයෙන් එහා තියෙන අයිතිවාසිකම් තමයි කුසලය. ඒකට ඒ කුසලයට ඔය කියන පරිදි ඒකනේ මේ යොමුදී
පහතක් බලන්න ප්‍රවෝ කුසලයි කුසලේ ඉඳගෙන මේකේ පුරුදු ගලා ඉන්නේ කියන කරන්නේ. දැන් මේ ඉඳගෙන ඉතින් උන් පුරුදු ගන්නවා උරෝ ගන්නවා ඉතින් දෙලක් කියනවා ගන්නවා ඉතින් කෑවලි කියලා නෝ කෑවේ ආයි වැඩි කියනවා ඕනවා තමයි ඉතින් කුසලෙන් කරන්නේ ඉතින්. ඔය කරදේ නවත්තපුවානේ අන්තිමට ඉතින් කොහොමද? ඔය කුසලින් කරන්නේ ඈ අපසලින් කරන්නේ ඊට වඩා බයන්නේ කඩක් කියලා ටික වේලෝනෝ අර වගේ අපසලේ දෙකේ තීරණය මත අර ටිකක් දුරුයි මේක ටිකක් දෙන්නෝලා නේද? ඔය හාස්ටබල් දෙනවා මේ සත්‍යාවම අයියා මේක බොහොම මහන්සියට අදාබාද හිතනවා එතකොට ඉතලාපිට දෙකේ වෙනස ඔකයි. ඊළඟට පරිේශනාව පටන් ගන්නවා. මේ කියන්නේ මොකක්ද? මේ එක ක්ෂණේ සිද්ධියක් එක්ක ජීවිතේ සම්බන්ධ වෙන හැටි එක ක්ෂණයක් බෙදලානම් බින්කොල්ලාරන් ඒ ක්ෂණේ යන්න නොදී නැත්නම් රූප කලාපයක් අරගෙන ටිකක් ඒක ෆුඩ් මෙට් එක දාගෙන වාගේ මේ දෙකලා දෙන්නත් නැහැ. නැතුව ඔය එකම වචනයක් කියන්න බෑ. ඒ වචනේ කියනකොට අකුරක් කියනකොට ඔක්කොම ඉවරයි. ඒ සිද්ධිය ඉවරයි. ඊළඟට පළල් කළා ගන්නකොට ඉතින් විශාලත්වයෙන් දෙන්නන්නේ. පරිේශනාව ගාවට ඒ ඊළඟට ඒ පරිේශනාවේදී වෙන සිද්ධියක් තියෙනවා. ඒ මොකද්ද? ඒ ක්‍රියාවට නැගෙනවා සමගම අර ක්‍රියාව තුලින් දැන් කාර් එකක් රේස් කරන්න චාර්ජ් වෙනවා. චාර්ජ් වෙන ගතිය රේස් කරන එකක් තියෙනවා. දරිලා ඒ ගාන රේස් කරන්නේ දැක්ටි ගහලා ඉල්ලුවන්ට කල්පොන්නේ. නේද? අන්නේ ඒ විදිහට මේ අර රේස් වීමක් කරන්නේ. එතකොට මෙතන අර කාන්දම් ශක්තිය ක්‍රියාත්මක වෙලා එයාගේ බලය වැඩි වෙනවා. එතකොට ආයේ පරිේශනාවේ දෙවිල්ල ගිහිලා ඉලක්ක වෙච්ච ඇටි එතන තමයි අර මාස්ටර්ගේ කන්නා ගති රග ඔක්කොම දිනවයි. දැන් මෙතන ඒක පන්නලා මේක සිද්ධියක් විග්‍රහ කරනකොට ලාභ ලැබෙන ලබන අදහස් ලබන මොකක්ද ලබන අදහස්? ඒ අපි කියනවා ඒ අපි මේ මාර්කට් දෙයක් ඉතින් එන මාළික කල්ලපුවාම ඌට ඔය හඳාගන්න. ඒ වගේ අර ඇක්චුලි තියෙන සිද්ධියට අපි නමස් දානවා. ඒ කෘත්‍ය ස්වරූපය අල්ලලා ලබන තැන ලබනයි කියන්නේ මොකක්ද? මේ කාන්දම අර ඒ ක්‍රියාවෙන් වර්ධනය වෙලා දැන් ඒකේ කොහොමත්කම ලැබිලා තියෙනවා අදින්ද ධර්ම. ඒක අදින්ද ඇදෙන ස්වරූපයක් හැදෙනවා. ඒකට ඒ අදින ස්වරූපය ඇතුලේ කරනකොට කාන්දම විසින් අපි කියනවා අපට ඕනේ. ඒ අපට ඕනේ කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන යම් ධර්මයක් ඒකට යොමු වෙච්ච කන්දම් ඇති පරමාර්ථය. ඒ වාට මේක වෝනේ කියලා මෙයා ගෝලකම දියන්නේ නැහැ. හරි ආට මුකුත් නැහැ. අර වාට උන්වෝකෝනේ කියලා මිනිහා සත්‍යයක් දාන. අර ලබන කමතාවක් නැතිය අන්නේ දෙන්නේ එනවා. ඒ තීරණය ආවම ලබන කනත් ලැබීම ලාභය. ලාභය කියන්නේ ලැබීම. ඒකත් එක්ක සම්බන්ධය පවත්වමින් ඒකේ අවශ්‍යතාවය කියන්නේ ඒකත් එක්ක සිටීමේ කියන්නේ රාගයයි. ඒකත් එක්ක සිටීමේ අර දෙවිල්ලේදී එයාට වෙලෙක හවුනාම අන්න එයා ලැබුවා. ලැබුවම තියෙන රාගය. ඒ රාගය වැඩ කරනකොට ඒ රාගය තුලින් රාගය කියන සම්බන්ධතාවය ගලවන්න දෙන්න අපිට ඇවිල්ලා දැනගන්න. ඊළඟට දෙනවා මිනිස් ලැබීම ප්‍රත්‍ය කරගෙන ඒක හමු වීම ප්‍රත්‍ය කරගෙන විනිශ්චයට බහින. විනිශ්චය කියන්නේ මොකක්ද? පරීක්ෂාව. කාරණා ඒක මොනවද කියන්නේ? ඒ කවුද පරීක්ෂා කරන්නේ? ඒ පරීක්ෂා කරන එක්කේ ඒ යමක් එක්ක සම්බන්ධ වුණා. දැන් ඔන්න දෙරේ ගැන ගත්තොත් ඒ මිනිහා අර දෙරේ ගහන ඒ ඇඟිලි සුදුවල් වදින හැටි නොයිකයි ඒව නිසා නානා શબ્දයෙන් නිකුත් කරනවා. නිකුත් කරනකොට දෙරහඬට අපි ආසයි කිව්වට
ඒ පෙරහදේ තියෙනවා අපේ ජීවිතයේ හසුතු කරන හඬවත් ගණනාව. අනිත් ඒවා ඕනේ නැහැ. ඒ හඬවත් ගණනාව එන්නේ අර කාස්ටෙන් නිසා ඕකම ඔක්කොම ගන්න දැන් යම් කිසි කෙනෙක් වරක කන්නේ දිච්චාම කටු හල්ලක් එක්කනේ ගන්නෙ. ඒ මොකද අර වරකයි විදිහට ඕන හල්ල. නමුත් වරක කියමුකම කවුරුත් මදුළු කරවල දෙන්නේ නැහැ. ඒක නිසා අර කොස් අර කට්ටක් එක්කම ඉන්න ගන්නවා. අර සමාජයේ සිතත් එක්ක සම්බන්ධ වෙන සියුම් කොටස් දෙකේ තියෙන බහුලත්වයට අනුව ඒ සත්‍ය උලයි. ඒකේ දිගට යන අප්‍රිකන් සත්‍ය. නමුත් මේකේ බලය ඒකේ ප්‍රමාණය වැඩි. ඒක නිසා ඒ සත්‍ය උලයි. ඒවා අදුතන ඒ සත්‍ය උලයි නෑ. එතෙන් දෙනවා ඔක කරනවා සන්නා ජාති ලෝකේ තුන අම්දිමුඩි ගානේ දබරයක් යන ආග්ගිට දාපුවම මොනවද ලෝකේ පාරක් ඇච්චි ඉවරයි ඈ දබරයක් තියෙන්නේ ලෝකේ තමයි නමුත් මේ ජායති තමයි පෙන්නන්නේ මේ දසමත් ඇලෑමින් දරියෙක් කුපිච්ච වගේ ඕලහලේ කියන එක උපදවන හැටි මේ නව ආකාරයකින් තියෙනවා නව ආකාරය ලබන කැමැත්ත නෙවෙයි ලාභය ලැබීම කියන්නේ දැන් මෙහෙම හොයාගෙනකොට අන්න ඉන්නේ අන්න ඒකයි ලැබීම ලාභය කියන්නේ ලැබුවා මොකද ඒ ස්විමින් ගියක ලැබුවා ලෝභය කියන්නේ ඊට වඩා වෙනස් ලෝභය කියන්නේ ලබන කැමැත්ත ලාභය කියන්නේ ලැබුවා දරවයි ඒ වචන දෙකේ දින වෙන සෝකයි ලැබීම පස්සේ කරන විශ්ය මොකක්ද ලැබීම පස්සේ කරන රාමයෙන් පස්සේ කරන විශ්ය ඇයි නඩු මේ තනියලා ඉච්ච ඉස්සරහට පස්සේ නඩු පිළිගන්න උන්නත කොහොමද මේ වගේ විනිශ්චය කරන්න ඕන යොමු වෙච්ච දෙයක් තියෙනද මෙන්න හම්බුණා කියන එකයි ලාභය හම්බුණාට පස්සේ විනිශ්චය කරන්නේ ඉතිස්සලා ඒකට ලැබුණාන් පස්සේ ලැබුණානේ ලැබුණාන් පස්සේ ඒකෙන් ගතිවිදු හරිය මොනවද කියලා තෝරන එක. දැන් මේ මොකද්ද කියලා මේක මොනවද තියෙන්නේ? ඒව තමයි ගතිවිදු හරිය තමයි. මට ඕන කරනවා නමුත් මෙතන තියෙන්නේ. දැන් කඩේට ගියාම වගේ ආකට්ටිය රමුන් ගහනවා මිනිහට ඕනෙම ඔය බක්කියක් අක්කිය අපිට ගන්නවා උතුරට මිනිහ රමුන් ගහනවා. මොනවද යට ඕනෙම වෙනවා. නමුත් ඒක හොයන්න මාකට් එකට යන්න. අදන පාරින් දෙකනක කරන්නේ නැහැ. අන්න ඒ වගේ ලැබුවා කියන්නේ ඒවා ගන්න පුළුවන් දැනට ලැබුණා. පරිේශණය කවුද කරන්නේ? අන්න ඒකයි මෙතන අපි ගලෝ යන්නේ. පරිේශණය කවුද කරන්නේ? පරිේශණය ඒ විනිශ්චය තීරණය කරන්නේ මොකක්ද? ඒකේ වර්ණ ගන්ධන සෝයා අටවියා පොතේජෝ ආයි කියලා පරිසුද්ධාත්මය පතුන් දෙන්න තියෙනවා. ඒවයි මෙතන ගන්න ඕනේ අර ඒකේ වර්ණය යම් වර්ණයක් තියෙනවනම් ඒ වර්ණය විවිධ ඒ වර්ණ අතරේ විවිධ වර්ණයක සම්බන්ධ වෙන යම් ධර්මයක් අනු කියනවනම් ඒ අනු වල පිනවන මට්ටමේ නම් තියෙන්නේවා ඒවා පිනවන මට්ටමේ ඒ වර්ණයත් එක්ක වැඩ කරනවා ඒවල ඒ කියන්නේ පෙරහැර පටන් ගන්නවා විතර. අර ලෞකාරියෝ ගන්නවා මෙහි මුර මෙට්ටුරා කරනවා අර මුළු කපුරු කාර්යෝ දඟලනවා මුළු පෙරහැරක් වගේ අර නිමිත්තකට අපේ සිත සම්බන්ධ වෙච්ච හැටියේ පාඩේට වැඩ කරනවා ඒව වැඩ කරනවා. ඒකෙන් මුකුත් හරි දඩක් සුවඳක් වෙනවා ඒවා ඒකෙත් වැඩ කරනවා. ඒ වගේ යම් කිසි රසයක් උපදවන්න පුළුවන් මේ සාක්ෂියක් තියෙනවනේ ඒ සාක්ෂියට අනුව ඒව වැඩ කරනවා. ඒ කොහොමද ඒ රසය? ඔය ලෝන්න සෝඩේ රසය ගන්න නම් තේමනේ. රසයට උල්පත්තක් වෙන පැත්තක් තියෙනවනේ. රෝස පාට ආන්ති වර්ගයක් රෝස පාට සීනි වර්ගයක් ඉන් හදාපු කැඳි රාජයක් ආවම එයාට ඒ රෝස පාට වර්ගයේ ඒ පාට
ඒක රස වුණා නම් එයාට රස වුණේ තැන විතරක් නෙමෙයි රෝසත් එක්කයි. රෝස එකේ රස තියෙනවා. ඉදිත් කොළ. හරිද? තේරුණානේ? රෝස එක රසයි. ඒ කියන්නේ නෙමෙයි. රෝස එක රසයි. ඒතකොට පිටියේ ගල්වල තියෙන මොකක් හරි දෙයකට සමාධි සම්බන්ධ රසය මතිනකොට ඒක යාර පැණි ගහලාපු රෝස තියෙනවනේ. ඒකට ඒ රෝස එක්ක මෙයා රහක් වුණා කලින් ඒ රහට එක්ක ගාවු මේ සටහන අර රෝස පාට එක්ක රස රහ මේකත් සම්බන්ධයි. දර්ශනේ විතර නෙවෙයි. රස සම්බන්ධ වෙලා දිනවා. මොකද මේ මිනිසා රෝසේව කාලා. රෝසේව කාපු නිසා ඒකේ රසෙත් එක්ක ඇවිත් නිසා ඒකට ඇඳුම් දෙන කාන්තමක් නිකුත් කරන සටහනකුත් තියෙනවා. ඒ වර්ගයකුත් තියෙනවා. අවසර මාත්‍රි කියනකොට කෙරුණා නම් එක්ක මාත්‍රි හරි කෙරුණා නේද? ඊළඟ ජීවනේ. මාත්‍රි වලට දැනන්නේ තව කොච්චර දේවල් කියනොත් කෙලවුනේ නේ. අවසර කියනකට ඒ හඳ ඇහිවෙනුත් ඒක එනවා. මාක් ගන්නකොට ඒක අරකින් අර සටහනින් දෙන්නේ. එයා ඒක වර්ධනය කරලා දෙනවා රසට. දුන්නහම ඒකටයි රසායන දිනන එලා නැතිලා රසයේ කියන රසට තිබිච්ච පාට විතරයි පාටත් එක්ක රස සංඥාවෙන් නැති. රෝස පාට ටෙක්නොලොජි එතන මේ ඉන්දිය දෙකක් සම්බන්ධයි. ඔක්කොම මේ ගැටුනේ මේ ඇහැ නෙමෙයි. ඇහැට අයිති වර්ග ඒවනේ මේ කතා කරන්නේ. ඒ වෙලාවට මේ දිව නිකන් වේලිලා ඇති. දිව ගේරුණාට අර ඒ වෙලාවේ අණුවර්ග නැති නැති මේ කියන්නේ. මේ පරිේශනයක් දැන් කොල්ලෝ මොනවද ඔතන තියෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඒව විහිං ඉස්සරහට නැගිනවා. එතකොට ওই විදිහේ එතන ගන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් යන්තරම දේවල් තියෙනවා නම් ඒ දේවල් එක්ක පිනවන ආකාරයෙන් ආශ්‍රිත කරපු දේවල් නම් ඒ දේවල් මේ වස්තුව ආශ්‍රය කළා. ඔය වස්තුවේ තියෙන කොටස් මෙන්න මෙන්න තැන් වලදී තනි තැන් වලදී ආශ්‍රය කළා දෙනවා පිනවන ආකාරය. හැඩයක ආශ්‍රය කළා තියෙනවා. කපාටක ආශ්‍රය කළා. ඒ ඔක්කොම උතන තියෙනවා. ඒවා නැතිලා ඉඳන් පිනවන ආකාරය. මේ පිනවන ආකාරය කියන්නේ වැඩි රිදුම් නොදෙන ආකාරය. අර කිව්වේ මහත්ය කුසල කිව්වේ. ඒ වැඩි රිදුම් නොදෙන ආකාරයෙන් ඒකත් එක්ක සිත පවත්වන්න පුළුවන් නම් අන්න විනිශ්චය ඉතරයි ඡන්ද රාගයම. ඡන්ද රාගය කියන්නේ මොකද්ද? එතන ඒක හොඳයි. ඒක හොඳයි කියන්නේ අවසරේ කුසල ටිකක් දාලා පුරෝගුණ නැතුව සිල්පත්යෙන් ටිකක් එනකොට විතරද කුසලයක් එක්ක වැඩ කරන කප්පේට ආවම විතරද චන්ද්‍රාගේ වශයෙන් නෑ කුසල ඡන්දය අකුසල ඡන්දය දෙකක් තියෙනවා. ඡන්දය කියන්නේ නෝරලෙන් ඒක ඡන්ද රාගය කියනවා. මේ ඡන්දේ තෝරන්නේ කවුද? ඒකට කෙනෙක් ඉදිරිපත් වෙනවා. තෝරන්නේ ඒකයි ඡන්ද රාගය කියලා. මොකද ඒ සිද්ධියට නැගිච්ච අර රාග නැත්තම් කාන්දම් බලයයි ඒවට අනුකූලව හැදිච්ච සතහන් කොටස් ටිකයි දෙක එකට ඒගොල්ල එයා මෙයාගේ උදව්වෙන් එයා වැඩ කරනවා. එයාගේ උදව්වෙන් මේවා නැවත ක්‍රියාත්මක වෙනවා. ඔන්න ඔය විදිහේ දෙගොල්ලන්ගේ ඇලීමක් ක්‍රියාත්මක වෙනවා. ඇතුළේ මෙන්න. එතන මෙතන දෙගොල්ලන්ගේ ඇලීමක් ක්‍රියාකාරීත්වයක් සම්බන්ධතාවයක් අරකින් මේක පවත්නවා මේකෙන් මේක පවත්නවා. රාග කියන්නේ ඇලී පවතින එකයි ඡන්දය කියන්නේ තෝරාගත් එකයි. තේරුමත් එක්ක තෝරාගත් එකක් එක්ක ඇලෙනවා කියන එකයි ඡන්දකාල කියන්නේ. දැන් මේක ඊට වඩා විග්‍රහ වෙන්න යන්නේ මොකද්ද? දේශනයේදී කියන ප්‍රාණීම ඒ ඥාන වේලා සමග අවදින ගතියක් එක්ක සම්බන්ධයක් තියෙනවා. නෑ මේ කියන්නේ ඒකයි. යම් දේවල් නෙමෙයි මේ එකක් අල්ලගෙන මොන්නේ වෙන් කරගෙන ඒ කොටස් ටික මේ
ටූල් බොක්ස් එක දාගෙන මම මේ තියාගෙන මොන අමාරුන්නේ කියන්නේ. ඕක හැමතැනටම ඕන පාළියේ හැරුණොත් ඕක තමයි. බැලුවොත් ඕක තමයි. ඒ කෑල්ලක් විග්‍රහ කරලා දෙනවා ඔක්කොන්ට ඔබ බව දැනගෙන එතකොට යාට පේනවා මේ කවුද මේ වැඩ කරන්නේ මොනවද. ඒක විග්‍රහ කරලා දීම නෙමෙයි. නරකයකට නරකයි කියලා පිළිගන්නවා. ඒක පටලවන්න නරකයි. මෙතන ඒක චන්දරා. අකුසල එක්ක. ස්වාමීන් වහන්සේ නිම්මක් හොයන හතරම එතකොට කුසල ආරම්භය අරමුණකට පිටේ එනවා. ඔව් ඒ මේ හමු වෙන මින්නේ හැටියට ඒ මින්නේ එක්ක වැඩ කරන තාලේ හැටියට ඒ ඡන්දය පහළ වෙන ආකාරය හැටියට තමයි මේ කුසල අකුසල දෙක. එතන අනතිමානී සත්‍ය කියන අවස්ථාවේදී කුසල පක්ෂයට බලන්නේ. දැන් මානෙ කියන එක කුසල අකුසල දෙකෙන් තියෙනවා. අනතිමානී කියන්නේ මෙන්න නිම්මක් වෙන්නේ නැහැ කියන්නේ. ඒ අනතිමානී සත්‍යයේදී මොකද්ද තියෙන්නේ? ඒක වෙනම කතාවක්. නමුත් අනතිමානී කියන්නේ එහෙම කොහෙවත් නිම්මක් නැහැ. මෙතන නිම්මක් සම්බන්ධ කරන්නේ. මෙතන නිම්මක් නැහැ. ඒකත් එක්ක සම්බන්ධ වෙන නිම්මක් නැහැ. දැන් ඒක නිසා නිම්ම හොයන ගැතිය. ඒක අනතිමා. ඒක ක්‍රමාණු හැබැයි මේ ඔක්කොම ක්‍රමානුකූලව අඩු කරන දේවල්. ඒක පාට අනුස්මාර වෙන්න බෑ. එකෙන් එකට මානේ නිම්මාරු කර කර පස්සෙන් පස්සට යනකොට අන්තිමට නිම්මක් කොහෙත්ම ගන්න රත්යක් වෙනවා. ඒක තමයි. ඒක දැන් ඒක වෙන්නේ. එතකොට විනිශ්චය අර ඡන්ද රාගයට පත්ුනේ කොහොමද? අර මං කිව්වා අර වර්ණ ගන්ධ රස ඔය ගැන එක්ක සම්බන්ධ වෙන ඒ කාණ්ඩම් ශක්තිය දෙන වැඩ කරනකොට මනෝ ධාතුවේ ඒකත් එක්ක වැඩ කරන සතහන් ස්වරූපයක් ඒක මනෝ ධාතුවේ. ඒ මනෝ ධාතුවේ වැඩ කරන ඒ සතහන් මේවාට සමාන සබඳයි. ඒකට වැඩ කරන්න පුළුවන් කට්ටිය දෙගොල්ල. ඒක නිසා එයා එවන ක්‍රියාකාරීත්වයේ වෙන බලය මේලාගේ ක්‍රියාවට පටන් ගන්නවා අර එලාගේ තියෙන ශක්තිය දොට්ට දානවා. ඒ දොට්ට දාන ශක්තිය විසින් නැවත ආරේලාම ක්‍රියා කරනවා. ක්‍රියා කරන නැවතත් ඒලා එවනවා ශක්තිය මේක ක්‍රියා කරනවා. ඒකට දෙගොල්ල අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් අර පැවැත්ම ගෙනෙනවා. පැවැත්ම ගෙන යනකොට එතනින් උපදිනවා ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයෙන් නිරන්තරයෙන් පවතින්නේ දැන් කාන්දමක් වැඩ කරන එකයි අරකට වෙන්නේ. ඒ කාන්දම පවත්තන්නේ යද්දේගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයෙන් එල්ල වෙලා තියෙන අරකටයි. ඒක නිසා ඔහොමම ඒකට මේ ඉල්බගෙන ඉඳීවට කිව්වා චන්දරා. ඉංගලන්. ඒකට මේ ඇතුලේ සිද්ධියකින් නිකුත් කරන බලය අපි ඉවරණය කරන එකයි ඔය වචනෙන් කියන චන්දරා. කවුරු කොන්න එකක් නෙවෙයි. ඒක ඇතුලේ යම් කිසි දින සත්‍යයක් දින කරනවා. ආරම්භයෙන් තෝස අරමුණේ කදින්නේ දුෂ්කරයෙන් නැවතුනේ. ඒ ලගින් නැති. ඒ චන්දරාගී කියන්නේ දැන් ඒ එල්බ ගන්නේ එල්බ ගැනීමට තරම් සුදුසුකම් මේක තිබෙච්ච නිසා. සුදුසුකම් මොනවද? ඒවත් එක්ක එල්බ ගන්නා වූ ශක්තිය නැගිටලා තියෙනවා. දැන් මේ එල්බ ගැනීමට සුදුසුකම් තියෙනවා. ඒ සුදුසුකම් වතුවිච්ච එකට කියන සම්දේ. එයා තෝරගෙන තියෙනවා. පාට වින් තෝරගෙන තියෙනවා. රස පැත්තෙන් තෝරගෙන තියෙනවා. කරන්නේ ඒවා එක එක ඡන්දේ දීලා තියෙනවා. මම දාන්නේ හරියට. මම උට පාට දැම්ම. මෙන්න මෙයා සම්පිට දැම්ම. මෙන්න රසල දැම්ම. ඉතින් අපේ ඡන්දේ හරි. ඉතින් ඒකේ ඡන්දේ දාන්න දීලා ඉතින් අර යාන්නුවට යටුණා වගේ එල්ලිලා ඉන්නවා. ඒ ඡන්දේ දාලා යාන්නුවට යටුණා. ඒ මෙතනත් ඒ යාන්නුවට යටුණා. කොහොමද මේ පාරන කියන්නේ? ඊට පස්සේ එලා කියන හැටිට කරන්න ඕන ඒ තෝරගත්ත හැටිට ඊට පස්සේ ඒකට යට වෙන්න. තෝරනවා නම් යට වෙන්න ඕනේ කියන එකයි තියෙන්නේ. ඒක සමාජිකත්වයකයි හොරදාසේ අයියාසුලිත් ඒකයි ලෝක ධර්ම වලින් පිට කාටවත් එක මොනක්ද කරන්නේ. ඒ සමාජික කරන වැඩේ ඕනෝ වැඩක් විග්‍රහ කළොත් පරමාර්ථ ධර්ම ලෝක පොතන දින අන්තර්ගත අතන කරන්නේ තෝයි ගන්න වැඩේම තමයි ලොකුවට. දැන් මහා විශාල කාර්යක කරන වැඩේ තමයි මුන්තියර මොනිකි කාර්යයක් කරන්නේ. අරකල පොඩ කරනවා යා මුන්තියද දෙකේම තියෙන එක කෘත්‍ය.
අන්න ඒක තමයි මේ අපි විග්‍රහ කරනකොට බුදුහාමුදුරුවෝ කිව්වේ උඹේ මේ බම්බියක් පමණ ජීවිතය ඇතුළේ සිද්ධ වෙන සිද්ධින් ඔබ විග්‍රහ කරගත්තු තුන් ලෝක ධාතුන් විග්‍රහ කරගත්තා පයන්න එපා වෙන උිට වඩා මොකද දැන් ඡන්දේ තේරුම් ගත්තා ස්වාමීනි දැන් සෝරමි අනවර මිනිස්සු දැන් සමහරක් දැන් සෝරමි සමහර කිමෝ මේ දාන්නේ තමයි සමහරක් දැන් කියනවා මේවා මස් කියලා හිතන්නේ එපා මේක මේ ලෝකවල ඒක සෝරමි සමාව කරනවා ඉතින් ඒ ආමත්ය නෑ සෝරමි කියලා යම් ගන්න මස් කාපුවත් කියනකොට ඒකට වැඩියට පස්සේ දැනන්නේ ස්වාමීනි දැන් මස් වලට ඇගෙන්නේ කිසිම සෝරමි කනකොට එන්න මිනිහ කාලයි ඉතින් ඒකවල මස් නොකම්ම පුද්ගලයෙක් කියක් කරනවා රසයි. එතකොට ඒකේ කොහොමද මස් කාපුවත් කියනකොට ඇලිවෙන්නේ අර සෝරමි කියන්නේ වැඩි ඒක තමයි සෝයා බෝන්ති නීත් වලට ඇති. මස් කනයි දෙක ගැලෙන්නේ. දැන් මස් කාපු අය ඉන්නවද මස් කොටයි නැහැ. ඉතින් මස් කොටන්නේ කිසි මේවා මොකක්ද? අහිංසාවෙන් තොර වීමද? ඒක නම් නියම මස් රස තාම තියෙනවා. ඉතින් ඒ සතෙකුට අයිති නොවන සෝයා නීත් ආවම හරි. අර මස් තාලේ නිකන් පුළුවන් නෑ. දැන් ඒක යට දිනවීමක් තියෙනවා. හැබැයි මස් කාපු පවුද්ද වෙන්නේ මොකද සෝයා බෝන්ති. අරකට ලොකු උදව්වක් නම් තියෙනවා. හැබැයි ඒ උදව්වෙන් වෙන්නේ මොකද? ලොකු පාඩුවක්. අර ඒකත් එක්ක සම්බන්ධ වෙලා හැදිලා මේක කොහෙත්ම නැති කරගන්න තියෙන එක අර සෝයා මීට් වලින් අරක පරක්කු කොල්ල දෙනවා. ඒ රසෙත් එක්ක ඇලිලා අර හැදෙත් විකිල්ල මස් ස්වරූපේ ඒවත් එක්ක ඇලිලා දැන් අරක විතරයි නැහැ. ඒ අරක එක්ක සම්බන්ධතාවය තියෙනවා. ඒ වෙනන්නේ ඉතින් මාත් එක්ක තියෙන ආසාව නිසා තමයි. මම කවදාවත් නොකප්පේ සෝරමි කරනකොට ඒකත් එයාගේ මොකක් මේ මොන ආකාරයකින් හෝ අර මේ ඒකත් එක්ක අර හදගතිය රසය නවත්තා මස් කන්නේ ඒකද රසය නවත්තාගෙන දුක්ඛිරීම රසය නැවත නිදික ඇද ගැනීම මස් කැදදී මොකද ගෝචරණ නැහැ දිලිස්සාලේ ගුණ බද්ද කියලා දන්නේ නේ අන්නේ කයෝක කියන රසයත් එක්ක ඇදී දෙල්බ ගැනීම බලවත් කරන උදයි අර ඒකත් එක්ක රඳවගෙන දැන් සමහර ළමයි ඉන්නේ මත්තත් කැලක්ම ලෝලෝන් ඉතින්නේ නැහැ පොඩ පොඩ ගන්න මොකද අර පේනවා ඉතින් ඒක ලොකුමින් හැරි උපකරණ ශක්තිය නේ ඒක මත් කියනවා ඉංග්‍රීසි දෙන්නේ නේද ඉතින් දාන්න කරේ කියනවා ඊළඟට ඒ ඡන්ද රාගය කියන්නේ අර දෙපැත්තෙන්ම මේ කටයුත්ත පිළිලා ඒකත් එක්ක හේතු තෝරාගෙන අවසන් වුණාට පස්සේ කියන්නේ අර දේවත් දීප වර්ගයක් ඒකත් එක්ක සම්බන්ධව ක්‍රියාත්මක වෙන පටන් ගන්නට පස්සේ මෙතන උපදින්නේ වැද ගැනීම. ඇතුළේ රෝගී මොකක්ද? හරියට මේ කන්ට්‍රෝල් වල සාධකාරී ස්ථිර කරනවා වගේ අර පුද්ගලයාගේ අර මනෝධාතයේ සටහනක් මේ ශරීරයේ උපදින මේ ශක්ති ස්වરૂප ඉපදීමක් කියන්නේ පරමාණු නැවත ඉපදීදී වර්ධනය වීම කියන මේ දෙක නිසා දැන් මේ જાතිය දුටු දෙන මෙයා ඒකත් එක්ක ආයිමුන් දෙන සත්‍යකරපත් අවශ්‍යක ඒ හැදී අදුතුම ජයක පින්පුරයක් දැන් චන්දරාය පත්‍ය වැඩ ගැනීමට කියන්නේ මොකද? පාරිවර්තනයක් තුන මතවත් නෑ. වැඩ ගැනීම චන්දරාය පත්‍ය කරගෙන ඒකත් එක්ක ඒ අතුල් වීම තමයි සිද්ධ වෙන්නේ. ඒක කියනවනේ නම මතකද? පංජාබි කියන නෑ අත්දේක අත්මෝහලින් හොඳයි පොර වැඩ ගැනීම වැඩ ගැනීම කියන්නේ ඒකේ වහලෙක් වුණා කියන්නේ දැන් මේකට යා සම්බන්ධ ඒකට අයත් වූ ඒකත් එක්ක ජීවත් වීමට තීරණය උදාවු ඒක සමාජ ජීවිතයේ ඒක වැද්දගත්තා වූ කෙනෙක් නේද වැඩ ගැනීම කියන්නේ ඒක ඇතුළේම නෙවෙයි ඒක මේකට සූදානම් ඒකේ වැදගත් බවේ ලකුණු මොකක්ද?
අර විදිහේ පිනවාකු අර විදිහේ එල්බේ ගත්තා උදේ සංඥාවක් ලැබෙනකොට අහවලාට දන්නේ නැහැ කියලා මෙහෙම කරන්නේ එයාට වහලා ගන්න. ඒකට බැඳිලා දැන්නේ සම්බන්ධයි. ඒකෙන් අයින් කරන්න බෑ. ඒක හොල්ලපු හැටි මේක හොල්ලෙ දෙන්නේ. ඒ හෙල්ලිද අතන් නිස්පාදනය කරන විදිහක්. මේ කියන්නේ මොකද පහතබ්බ ධර්ම. පහතබ්බ ධර්ම කියන්නේ තේරෙනවා නේද? ඔය කියනකොට කියන නරක කියන දෙන්නේ අත්කලින්දී නේද කියලා දෙන්න. ඔය විදිහේ දේවල් ජීවිතේ තියාගත්තන් කොච්චර කරදරේ වෙනවද මේ ජීවිතේ කියන්නේ. ඒ වස්තුව කොච්චර දම්දරේ කරනවා. ඒක තේරෙන්නේ කරදරේ වෙලා ඉන්නේ. ඒ විදිහේ සංගරාග නිසා තමයි ඔය විදිහේ මේව නිසා තමයි අර නැතුවම දෙන්නත් එක නැතුව දෙන්නත් එක ආපු නිසා තමයි වැරදි. අන්න එතකොට මේ වැදගැනීමේ කියන මේ සත්‍යයට එනකොට අර ලෝභයේ කියන සත්‍යය උදා වෙන මට්ටම තමයි මේ වැදගැනීම කියන අයිතිවාසිකමෙන් යට කරන්නේ. මොකද ඒක ඒ තරම් පිට ඇතුලේ කිසික වෙනවා. ඒක මේක ඇතුලේ ඇදලා තියෙනවා. ඒක මේක ඇතුලේ ඇදලා තියෙනවා. ඒක හැම වෙලේම දැන් ඒකට විශ්වාස කරොත් දැන් අර අපි යම් කිසි තැනකදී දැකලා අපිත් එක්ක යම් කිසි විරුද්ධකමක් ඇතිවෙලා ඒක එතනින් අවසන් කළාට ඒක මෙතන ඇවිල්ලා හිටන් ඒ නියම මේව කළා කියන කවුද දන්නවද? මේ ඔළුවේ ඉන්නේ කෙනා මේව කළා කියන එකයි කියන්නේ. ඒ මිනිහාගෙන ගිහිල්ලා ඉවරයි. තාම ඒ මිනිහාගේ සතහන ඔළුවේ තියෙනවා. ඒක නිසා ඒ මිනිහා මිනිස්සුම ඔළුවේ ඉඳන් කරදර කරනවා. ඒ සිද්ධියේ සතහන මෙතන තියෙනවා. ඒ සතහන මිනිස්සුම එයාට නොයෙක් දේවල් පිළිබඳව කියනවා. ඒ සතහන දිලා ගැනීම ජීවිතය ඇතුලේ සම්පත් වීම තමයි මේ අපි අත්කර ගැනීම කියන්නේ. අත්කරගත්තා කියන්නේ අර ඒක වැද්දගෙන අර කියන ස්වરૂපයට නිරන්තර කරදර කරනකොට එයාට විතක් පහළ වෙනවා. අර කාන්ද වැඩ කරන හැටියට කාන්දනේ කාමයෙන් දෙන තීරණය හැටියට එයා කියන්නේ මොකද්ද? ඒක මලඟ ඇත්තම් උදයි. ඒක මගේ ළඟ ඇත්තම් උදයි කියන්නේ. ඇතුලෙන් දෙන ක්‍රියාකාරීත්වයෙන් දෙන මේ සංඥා ස්වરૂපයේ හැදීම් ස්වરૂපය සමාත නොබෙනෙන නිසා සෑහීමකටපත් වෙන්න බැරි නිසා ඒක නිරන්තරයෙන් කරදර කරන නිසා ඒකට උපක්‍රමයක් වශයෙන් ඒක ගෙනල්ලා මෙතනින්වත් කියන්න ඕනේ කියලා දැනුත් පැටවලෙච්චාම ආරංචි පිළියෝ ගෝන්නේ පැටියාගේ නිකම් වීකැඩි අතරක් හදලා අර පැටියාවම ගහලා මේ රූපය හදලා ඒ නිකම් මේ මොකද්ද පමේක් හදලා අර ඉස්සරහින් ගිහින් තියන්න ඕනේ. තිබ්බහම නම් කිරියද. පැටියා දරනවා. කිරියද ඒ උපක්‍රම යොදනෝනේ ඒ පිළිදෝ ගන්න. පැටියා වගේ අර හේතු කරලා වැච්චිට පෙන්න බාන්නේ. දැන්දලා ඉතින් අර පිළිදෝන වෙලාවදී ක්‍රමයේ පිළිදෝනකොට දැන් නොදීපු ඒක අදකරන් හිටිනේව බුරුලේ. බුරුලෝනේ අර දෙකේ දැක්කේ. එතකොට පිළිදෝන ඒ උපක්‍රමයේ යොදන මම දැක්කන්නේ මේ ඒ පැටියා කිව්වකට ඊකේ අතරක් දාලා ඉතෝල දීනවා මේ පැටියා හැම ගහනවා. මොකද කිරිතිය ගන්න ඕනේ. ඒක යනවා. අන්න ඒක තමයි මේකට මේ අපිට තේන්නේ පැටියා ඉස්සරහින් යන ගැට ගන්න එකයි මොකද මේ කරන්නේ. ගොරෝසු කමනවද? පැටියා ඉස්සරහින් යන රැස්විගෙට ගන්නවා. අර ඇතුලෙන් දෙන කරච්චලේ නවත්ත ගන්න ඒක ගෙනල්ලා මේ අපි ළඟ තියෙනවා. ඒ ඇතුලේ මේ කතන්දරේ කරලා තියෙනවා. ඕකද කියන්නේ කර්මය කර්ම විපාක. ඔවනම අපි ඉන්නේ කරා. සාමාන්‍යයෙන් කරත් උදාහරණ නැහැ. තවත් දැන් පැකේ උදාහරණයක් වෙනස් විදිහේ උදාහරණයක් දැන් අපි මේ යම් කිලාමේ අදනවා අවල් යම් කිසි දෙයක් ඉල්ලලා අදනකොට ඒ ළමයාට අඬන්නේ මොකද කියලා මේ ධර්ම විග්‍රහයෙන් ගත්තොත්
එයාට ඒක දැකලා හෝ කොහෙදී හෝ එයාගේ බැඳිච්ච එක ඒකට බැඳිච්ච එක ඒ බෝලේ හරි මොකක් හරි සතහන නිතර ක්‍රියාත්මක වෙමින් ඒ බෝලේ ගැන සිතිවිලි ලබා දෙනවා. මෙයා බෝලන්න බෑ. බෝලේ ගාලා ඇතුලෙන් බෝල අදහස් දෙනවා. බෝලේ පිටිපස්ස අදහස්. එතකොට මේක කෑ ගන්න. එයා කෑ ගන්නේ බෝලේ ඉඳලා. එතකොට බෝලේ ඉල්ලපුවම කෑ ගහනකොට බෝලේ ළඟින් ගිහලා ඉතින් පුතේ බෝලේ කියලා දුන්න හැටි ළමයා නවතින්නේ මොකද දන්නවද? අර සතහන සතහනේ ක්‍රියාකාරීත්වය මේක සම්බන්ධ වුණාට පස්සේ මේ තියෙන්නේ බෝලේ කියලා තීරණය කරපැටි අර නැතිකම නිසා බෝලේ අදින මෙවයක දැන් අදින්න දෙයක් නැහැ බෝලේ තියෙන්නේ. ඒක නිසා දැන් අදින්න අවශ්‍යයි. බුදුරු දීපුවාම කටාරින් කටවහ ගන්න වගේ අර ඒ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දේ ලං කරපැටි අර නැතිකමෙන් දිනක දැන් තීනවා කියන තීරණය අපිට අද දෙකම නවතිකට දාලා දැන් දැන් මේක බදිනවා. අන්න ඒ වගේ විද්‍යාව කොයි හැමතැනම තිබුණේ. දැන් තමුලයක් මේ විවාහයටපත් වෙන්නේ ඔය නීතිය. ඒ මොකද ඒ ඡන්ද ගණනාවක් වැඩ කරලා තමයි ඒකේ උගලන්න බැරි කම නිසා තමයි ඒ ළඟා කරගන්නේ. ඒ දේ ළඟා කරගත්තා වූ වාස්තවම් දෙයක් දේවල් නමුත් මේකෙන් බේරෙන්නයි යා ඒකෙන් බේරෙන්නේ. ඒකෙන් බේරෙන්න මේක කරපුවා ඉතින් තවත් දේවල් පැටලෙන එක පස්සේ එක. නේද? ඒවා දැන් කියන්න ඕනේ නැහැ. මම ඉන්නේ නෝත්තන් විදියට. ස්වාමීනි මේ බෝලේ ඉල්ලලා ළමයා වෙන වෙලාවට එතන උපද්දන කාණ්ඩම ශක්තිය ද්වේෂ මට්ටමක්. ද්වේෂය හරි ලෝභය හරි එයා ලැබුණාට පස්සේ තමයි. එයා ඉන්නේ නොලැබෙන්න ද්වේෂය කියන්නේ කාණ්ඩම දැන් යුනිවි වැඩිම පස්සෙම දැස්සෙට ඇවිල්ලා එනවා. මේකෙන් කෑ ගහන්නේ අර රක්තිය වැඩි රෙන්ටිකෙන් ද්වේෂය. අර ලෝභ මට්ටමට ආවම තමයි අරක නවතින්නේ. ඔව් දැන් ලැබුණා නෑ. ලැබුණාට පස්සේ එයාගේ තියෙන ඉතල රාගය. ලෝභ මට්ටමක් ඉවරයි. ඒක ලබන කැමැත්තක් නෑ. දැන් තියෙනවා. දීපෝන් දැන් මේක අදින්න දෙයක් නෑ. ඇදිලා. ඇදිනාම ඔක්කලා. ඒක වැඩ ගැනීම මට්ටමේ ලෝභය නතර වෙනවා. වැඩ ගැනීම අත්කර ගැනීම. වැඩ ගැනීම කියලා කිව්වට ක්‍රියාකාරීත්වයයි. ඒකෙන් තමයි අර කාමයේ වර්ධනය කරලා හිටන් අදින ශක්තිය වැඩි කරන්නේ. ඒ අදින ශක්තියේ අවස්ථාවෙන් තමයි අත්කර ගැනීම. අත්කර ගැනීම තමයි ලෝභය කියන්නේ. ලෝභන කැමැත්ත කියන්නේ අත්කර ගැනීමට තියෙන උනන්දුව. අත්කර ගැනීමට තියෙන උනන්දුව කියන්නේ අරගේ කාන්දමක් වැඩ කරනවා උහුලන්න බෑ. ඒකට උපක්‍රමයක් වශයෙන් මේක ගන්න එකයි තියෙන්නේ මේක තමයි. ඒක තමයි අත්කර ගැනීම. චන්ද්‍රාගේ ප්‍රත්‍ය කරගෙන මොහේ